අපි ඉන්නේ කම්පියුටර් සිස්ටම් කෝස් එකේ පස්වෙනි පාඩම CPU organization සහ instructions set architecture. මම කලින් කතා කළා ඕනෑම software එකක් හැදිලා තියෙන්නේ set of instructions වලින්. ඒ instructions ටික අපි process එකට යවනවා නැත්නම් CPU එකට යවනවා. ඒ CPU එකේ තමයි මේ instruction execute වෙන්නේ. උදාහරණයක් වශයෙන් user කෙනෙක් මොකක් හරි text ටිකක් select කරලා ඒක bold කරන්න කිව්වොත් ඒ bold කරන්න කියන ක්‍රියාවලිය steps වලට කඩනවා. පොඩි instruction set එකකට කඩනවා. ඒ instruction set එක තමයි ඔයා bold button එක click කරපුවම ඒ word software එක ලියපු කට්ටිය ලියලා තිනවා පොඩි instruction set එකක්. ඒ instruction set එක CPU එකට ගිහිල්ලා CPU එක ඇතුලේ execute වෙනවා. ඒ execute වීමේ ඵලයක් ලෙස තමයි අර තිබුණු input කරපු letters ටික නැත්නම් input කරපු characters ටික bold වෙලා ආයේ output එකේ store වෙන්නේ. ඒතර මේ ක්‍රියාවලිය cycle එකක්. ඒ කියන්නේ RAM එකේ තමයි data සහ instructions තියෙන්නේ. අපි දැන් ඇත්තටම word install කරලා තියෙන්නේ ඔය කියන ලියුම store වෙලා තියෙන්නේ hard disk එකේ. හැබැයි අපිට ඒ ලියුම edit කරන්න ඕන නම් ඒ ලියුමේ තියෙන සමහර text bold කරන්න ඕන නම් අපි application program එකයි data දෙකම RAM එකට ගන්න ඕන. මේකට අපි කියනවා one Neumann stored program concept කියලා. ඕගොල්ලෝ මීට කලින් එක ඉගෙන ගනිවි. මේ one Neumann stored program concept එකේදී data සහ program කියන දෙකම, ඒ කියන්නේ data සහ data process කරන program කියන දෙකම hard disk එකේ store වෙනවා. හැබැයි hard disk එකේ store වුණාට ඒක වැඩ කරන තත්ත්වයටපත් වෙන්නේ නැහැ. එතකොට අපි ඔබ දන්නවා අපි hard disk එකේ Photoshop install කරලා තියෙනවා, Corel Draw install කරලා තියෙනවා, Word install කරලා තියෙනවා. හැබැයි අපි දැන් මේ වෙලාවේ ලියුමක් edit කරන්න නම් යන්නේ, ලියුමක තියෙන මොකක් හරි text ටිකක් bold කරන්න නම් යන්නේ, අපි ඉස්සෙල්ලා මේ ලියුම open කරගන්න ඕන අදාළ software එකකින්. application software. ඒතර application software කියන්නේ set of instructions. ඒතර එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන hard disk එකේ තියෙන word වලට අදාළ instructions set ටික ගන්න ඕන RAM එකට. ඒ වගේම අර ලියුම ගන්න ඕන RAM එකට. මොකද මේ ලියුමත් word software එකේ instructions ටික දෙකම තියෙන්නේ hard disk එකේ. ඒතර hard disk එකේ ඉඳන් memory එකට ගන්න ඕන. ඒ අනුව memory එකේ දැන් තියෙනවා letter එක තියෙනවා. ඒ කියන්නේ data ටික තියෙනවා. ඒ වගේම letter එක process කරන්න අවශ්‍ය word software එක නැත්නම් instructions ටික තියෙනවා. දැන් මේ instruction සහ data process එකට දාලා process එක through execute කරලා ආපහු ගෙනල්ලා RAM එකේ නැත්නම් main memory එකේ දානවා. මේකට අපි කියනවා CPU cycle එක කියලා. ඒතර මේ CPU cycle එක ගැන තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි submission එක යටතේ. මේ CPU cycle එකේදී ඔබට එතකොට ප්‍රධාන section දෙකක් හම්බ වෙනවා. ඒ තමයි අර hard disk එකේ ඉඳන් data ගෙනල්ලා data සහ instruction දෙකම තියෙන. ඒ කියන්නේ word software එකට අදාළ instructions ටික තියෙනෙත් මේකේ. ඒ word software එකෙන් process කරන letter එක ලියුමට අදාළ ඒ ලියුමේ තියෙන data content එක තියෙනෙත් මේකේ. එතකොට මෙන්න මේ RAM එකේ තියෙන data සහ instruction මේ process එකට ඔබ දන්නවා process එකේ ප්‍රධාන components දෙකක් තියෙනවා. එකක් control unit එක, අනිත් එක arithmetic logical unit එක. එතකොට ගණිත කර්ම execute වීම ගොඩාක් සිද්ධ වෙන්නේ arithmetic logical unit එකේ. නමුත් ඒක පාලනය වෙන්නේ control unit එකකින්. එම නිසා RAM එකේ තියෙන data සහ instruction control unit එකට ගන්න ඕන. process එකේ control unit එක කියන්නේ process එක ඇතුළට ගන්න ඕන. මේ ගන්න ක්‍රියාවලියට අපි කියන්නේ fetch කියලා. මේ fetch කරන instruction ඊට පස්සේ decode කියලා ක්‍රියාවලියට රත් කරනවා. ඒ decode කියන ක්‍රියාවලිය පසුව ඒ decode වලදී ඇත්තටම කරන්නේ ඔයගොල්ලෝ පසුව ඉගෙන ගන්නවා. අපි කතා කරමු තව ටිකකින්. මේ instruction එකක් හැදෙන්නේ ප්‍රධාන සංඝටක තුනකින්. සංඝටක දෙකකින්. එකක් තමයි code එක. code එක අපි මේක කියනවා operational code එක කියලා. මේ operational code එක කියන්නේ කරන්න තියෙන දේ. ඒ කරන්න තියෙන දේ කිව්වට බෑ මොනවා මතද ඒව කරන්නේ. අපි ඒකට කියනවා operands කියලා. ඒතකොට දැන් අපි සරල උදාහරණයක් ගමු. මේක මට නිවැරදි උදාහරණයක් නෙමෙයි. add කරන්න. ඒතකොට මේක තමයි operation එක. add කරන්න. මොනවද add කරන්නේ? R1 register එකට 20ක් add කරන්න. ඒතකොට 20ක් කියන අගයක් තියෙනවා. R1 කියන්නේ address එකක්. ඒතකොට මෙන්න මේ address එකෙන් දැක්වෙන register එකේ තියෙන අගයට මෙන්න මේ අගය එකතු කරන්න. එකතු කළා අපෝ එම register එකේ store කරන්න. මේක තමයි මේ command එකේ තේරුම. ඒතර මේ instruction එකට යම් architecture එකක් තියෙනවා. අපි පසුව මේක ගැන කතා කරනවා වැඩිදුර. දැනට මතක තියාගන්න instruction එකක් හැදෙන්නේ code එක නැත්නම් operational code එක කියන්නේ මොකද්ද කරන්න කියන එක ඒ දේ කරන්න අවශ්‍ය දත්ත හෝ address. එතකොට මෙන්න මේ instruction එක තමයි RAM එකේ තියෙන්නේ. ඒක ගන්නවා අපි
process එකට ඒකට කියන්නේ fetch කරනවා කියලා. ඊට පස්සේ process එක ඇතුලේ තියෙනවා decode කියලා අවයවයක්. ඒ decode එකේදී අපි මේ address මේ instruction එක කැලි වලට වෙන් කරනවා. operation එක මොකද්ද? ඊට පස්සේ operand මොනවද කියලා. ඒ operand සමහර ඒවා address නම් සමහර වෙලාවට මෙතන operand කියලා තියෙන්නේ ඇත්තටම data item එක නෙවෙයි address එක. එතකොට ඒ data items අපි memory එකෙන් ආපහු RAM එකට ගෙන්න ගන්න ඕන. RAM process එකට ගෙන්න ගන්න ඕන. process එකේ තියෙනවා input registers කියලා જાතියක්. නැත්නම් data registers කියලා කියනවා අපි. ඒ අවශ්‍ය data item ගෙන්න ගන්න ඕන. instruction එකේ data item නැතුව address තිබුණොත් එමේ address වලට අදාළ data ගෙන්න ගන්න ඕන. ඒක තමයි decode ක්‍රියාවලියේදී වෙන්නේ. ඊට පස්සේ අර decode ක්‍රියාවලියේදී වෙන් වෙන opcode එක control unit එකට යවනවා. ඒ control unit එකට යවුවාම control unit එක ඒක arithmetic logical unit එක හරහා අදාළ operation එක execute කරනවා. මේ ක්‍රියාවලියට අපි කියන්නේ execution කියලා. ඒ execute කරලා ලැබෙන ඵලය output එක අපි ආපහු output registers වල తాවකාලිකව තියෙනවා. ඒ output registers වල තියෙන ඒවා ගෙනල්ලා අපි ආයෙ RAM එකේ store කරනවා. මේකට කියන්නේ store කියලා. එම නිසා RAM එකෙන් fetch කරලා decode කරලා execute කරලා store කරනවා. මෙතනදී විශේෂයෙන්ම process එක ඇතුලේ තියෙන components ගණනාවක් මැදිහත් වෙනවා. අපි ඊළඟ අධ්‍යයනයේදී much detail සහිතව සාකච්ඡා කරමු මේ fetch decode execute store කියන cycle එක. අපි ඒක මෙතන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් කිසියම් මේ එක cycle එකක් අවසානයේ මේ එක execution මේකට කියනවා CPU cycle කියලා. ඒතර මේ එක CPU cycle එකක් අවසානයේදී execution cycle එකක් අවසානයේදී මෙන්න මේ PC කියන්නේ program counter කියන එක මේක register එකක්. මේකේ තමයි තියෙන්නේ next instruction එකේ address එක. ඒතර මේ කතාව අපි පටන් ගන්න එතන. මේ PC එකේ තමයි තියෙන්නේ next instruction එකේ address එක. ඒ next instruction එකේ address එක අපි ගෙනියනවා memory address register කියන මෙන්න මේ register එකට. ඒතර දෙවෙනි පියවර තමයි අපි ඉස්සෙල්ලාම තියෙන්නේ අපි cycle එක පටන් ගන්න මෙතනින් next instruction එකේ address එක දැනට තියෙන්නේ program count එකේ. ඒතර program count එකේ තියෙන next instruction එකේ address එක අපි ගෙනියනවා memory address register එකට. ඊට පස්සේ memory address register එක කෙලින්ම සම්බන්ධ වෙනවා address bus එකට. ඒ අනුව memory address register එකේ තියෙන address එක යනවා RAM එකට. address bus එක දිගේ යනවා RAM එකට. දැන් RAM එකට ඇවිල්ලා තියෙන ඊළඟ execute වෙන්න ඕන instruction එකේ address එක. දැන් ඒ address එකේ තිබෙන instruction එක data bus එක දිගේ යනවා. අපි මේකට කියනවා memory buffer register කියලාත් කියනවා memory data register කියලාත් කියනවා. එතකොට instruction එක එනවා memory buffer register එකට එහෙම නැත්නම් memory data register එකට එනවා. memory data register එකෙන් ඒක යනවා instruction register එකට. ඒ කියන්නේ PC එකෙන් indicate වෙන කියන්නේ program count එකේ indicate වෙනවා ඊළඟට execute වෙන්න ඕන instruction එක මොකක්ද කියලා. ඒ instruction එක memory address register හරහා address bus හරහා memory එකට ගිහිල්ලා memory එකෙන් අදාළ instruction එක ඒ කියන්නේ opcode එක සහ operand ටික data bus එක දිගේ එනවා memory buffer register එකට නැත්නම් memory data register එකට. එතනින් එක place වෙනවා instruction register එකට. එහෙනම් අවසාන වශයෙන් PC එකෙන් point කරන address එකට අදාළ instruction එක instruction register එකට place කරන ක්‍රියාවලියට තමයි අපි කියන්නේ fetch කරනවා කියලා. ඒතර අවසාන වශයෙන් දැන් instruction එක තියෙන්නේ instruction register එක තුල. ඒ PC එකෙන් දක්වන address එකට අදාළ instruction එක memory එකේ ඉඳන් instruction register එකට ගෙනාවා. මේ ක්‍රියාවලියට අපි කියනවා fetch කරා කියලා. හරි. දැන් instruction register එකට ආව instruction එකට මොකද වෙන්නේ? අපි A step එකට කියනවා decode step එක කියලා. ඔබ දන්නවා මේ instruction එක හැදෙන්නේ කොටස් තුනකින්. ඒ තමයි operation code එක නොහොත් මොකද්ද වෙන්න ඕන කියන එක. ඊට පස්සේ ඒ දේ කරන්න අවශ්‍ය වෙන data item. මේ data item නිරූපණය කරද්දී instruction එකක data item කෙලිම value represent කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් register address දෙන්නත් පුළුවන්. එහෙම register address දුන්නොත් ඒ address බලලා ඒ address වල තියෙන data ටික ඒවා තියෙන RAM එකේ ඒ address වල තියෙන data ටික ගෙන්න ගන්නට ඕන. අපි ඒවට කියනවා input registers කියලා. මොකද ඊළඟ calculation එකට මේ data ඕන. ඒතර instruction එක තුල data තියෙන්නත් පුළුවන්. instruction එක තුල address තිබුණොත් ඒ address වලට අදාළ data memory එකෙන් ගෙන්න ගන්නවා. ඒවට අපි කියනවා input registers නොහොත් general purpose register කියලාත් කියනවා. නැත්නම් data registers කියලාත් කියනවා. එතකොට මේ decode step එකේදී එහෙනම් වැඩ දෙකක් වෙනවා. එකක් තමයි මේ instruction එක carry වලට කැඩෙනවා. ඒ instruction එක carry වලට කඩලා ඒ වල තියෙන operand
direct value නොවේ නම් ඒවා addresses නම් ඒ data ගෙනල්ලා store කරගන්නවා input data registers වල නැත්නම් ඒවට කියනවා general purpose register කියලා. එතකොට මේ වැඩ දෙකම සිද්ධ වෙන්නේ decoder කියන උපාංගය මගින් CPU එක ඇතුලේ තියෙන. එතකොට decode එක තුලින් තමයි අපි instruction එක opcode එකටයි operand වලටයි වෙන් කරලා අදාළ operand direct value නැත්නම් operand වලට අදාළ addresses වල තියෙන data input registers වලට නැත්නම් general purpose register වලට ගෙන්න ගන්නවා. Instruction is split and needed data will be loaded into input registers. ඔය දෙක කරන්නේ decode එක. ඊට පස්සේ මේ opcode එක යවනවා යා control unit එකට. ඇයි හේතුව operation එක execute වීම ඇත්තටම සිද්ධ වෙන්නේ control unit එකෙන්. එහෙනම් instruction register එකෙන් එන්න ඕන control unit එකට. මේ රෝස පාටින් දක්වලා තියෙන control unit එක තමයි මේ data flow ඔක්කොම පාලනය කරන්නේ. එම නිසා මේකේ data flow එක ගැන හිතුවොත් instruction register එකෙන් යනවා opcode එක control unit එකට. එහෙනම් control unit එකේදී තමයි execution එක ක්‍රියාත්මක වෙන්නේ. control unit එක මොකද කරන්නේ opcode එකෙන් කියන්නේ මොන හරි arithmetic calculation එකක් නම් එයා ඒ calculation එක කරනවා ALU එකෙන්. එතකොට මේ calculation එකට අවශ්‍ය data instruction register එකේ decoding ක්‍රියාවලියේදී අපිට එළියට එනවා. එහෙම නැත්නම් අර RAM එකෙන් ගෙන්නගෙන තියෙනවා input registers වල. ඒ input registers වල ගෙන්නගත්තු decoding step එකේදී ගෙන්නගත්තු data ALU එකට දාලා අදාළ calculation එක කරන්නේ එතකොට control unit එක මගින්. මේ ක්‍රියාවලියට අපි කියනවා execute step එක කියලා. එතකොට arithmetic logical unit එකෙන් ලැබෙන ඵලය output registers වල తాවකාලිකව store කරනවා. ඊට අමතරව අතරමැදි ඵල accumulator කියලා වෙනම register එකක් තියෙනවා. ඒ intermediate steps දැන් අපි යම් ක්‍රියාවලියක් කරද්දී මොනවා හරි අතරමැද data item එකක් අපිට store කරන්න ඕන නම් අපි ඒවා accumulator කියන register එකේ දානවා. ඒ වගේම මේ execution එකේ මොනවා හරි error එකක් ආවොත් මොකක් හරි ගැටලුවක් ආවොත් නැත්නම් overflow situation එකක් ආවොත් ඒක status register නැත්නම් flag register කියලා එකක් තියෙනවා. ඒ register එක update කරනවා. ඒතර මොකක් හරි error එකක් වුණොත් ටග් ගාලා status register එකෙන් අඳුර ගන්න පුළුවන් මේ execution එකේදී මොකක් හරි වුණා කියලා. එimhe execution එකේ අතරමැදි intermediate මොනවා හරි ඵල තියෙනවා නම් ඒවා accumulator register එකේ store කරනවා. නැත්නම් අවසාන output එක output registers අර data register වල input data register තියෙනවා වගේම output data registers තියෙනවා. ඒවට අපි කියනවා general purpose register කියලා. එතකොට control unit එක කරන්නේ අදාළ opcode එකේ තියෙන operation එක ALU එක ලව්වා execute කරවලා output එක එක්ක output registers වල දානවා නැත්නම් intermediate output එක නම් accumulate එකේ තියෙනවා මොනවා හරි execution එකේ අර්බුදයක් ආවොත් status register එක update කරනවා ඒක සාර්ථකද අසාර්ථකද කියලා. ඊ විතරක් නෙමෙයි මේ instruction එක execute වුණාම ඊළඟට එන්න ඕන instruction එක මොකක්ද කියන එක PC එකේ නැත්නම් program count එකේ සඳහන් විය යුතුයි. ඒක වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි program එකේ instructions තියෙන්නේ අනුයාත memory locations වල. ඒ කියන්නේ මේ instruction එක තියෙන්නේ 231 address එකේ නම් ඊළඟ instruction එක තියෙන්නේ 232. ඊළඟ instruction එක තියෙන්නේ 233. එතකොට සාමාන්‍ය සම්ප්‍රදායික වශයෙන් මෙම instruction එක control unit එක execute වුණාට පස්සේ control unit එක විසින් PC එක එකකින් increment කරනවා. ඒ කියන්නේ ඊළඟ address එකට set කරනවා. ඒ කියන්නේ ඊළඟ instruction එකට තමයි ඊළඟට execute කළ යුත්තේ කියන එක address එක place කරනවා. එතකොට හැබැයි if else වගේ condition සහිතව තිබුණොත් සමහර වෙලාවට if condition එක මත ඊළඟට execute වෙන instruction එක RAM එකේ physically ඊළඟට තියෙන address එක නෙමෙයි වෙනත් දුරින් තියෙන address එකක් වෙන්න පුළුවන්. ඒවට කියනවා අපි jump situation කියලා. ඒතකොට එහෙම වුණොත් program count එකේ ඊළඟට execute වෙන්න ඕන instruction එක just increment එකක් නෙමෙයි අර ඊළඟ address එකට set වෙනවා. එම නිසා PC එකේ ඊළඟ address එක set වීම එක්කෝ increment එකකින් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් current execution එකේ ඵලයක් ලෙස if else condition එකක් නම් check උනේ next instruction එක just increment එකක් නෙමෙයි jump එකක් නැත්නම් වෙන තැනකට place වෙන්නත් පුළුවන්. මොක වුණත් control unit එක විසින් අදාළ execution phase එකේ අවසානයේදී program count එකේ තියෙන address එක next instruction address එකට set කළ යුතුයි. එය just increment එකක් වෙන්නත් පුළුවන්. current execution එකේ ඵලයක් ලෙස set up වෙන නව address එකක් නැත්නම් jump address එකක් වෙන්නත් පුළුවන්. අවසාන වශයෙන් output registers වල තිබෙන data main memory එට යැවිය යුතුයි. ඒකට අපි කියනවා store step එක කියලා. ඒතර ඔයාලට පැහැදිලි මෙතන RAM එකේ තිබුණ instructions සහ data
process එකට ගෙනාවා. ඒකට කියනවා fetch ක්‍රියාවලිය කියලා. ඊට පස්සේ decode ලව්වා. ඒවා decode කළා, instructions සහ data වෙන් කරා. අදාළ data ගෙන්න ගත්තා. ඒකට කියනවා decoding කියලා. ඒ opcode එක නැත්නම් ඇත්තම instruction එක control unit එක ලව්වා. arithmetic logical unit එකේ සහායෙන් calculate කරලා output වලට උත්තර ගත්තා. ඒ output වල තියෙන උත්තර ආපහු RAM එකට යවුවා. මේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ fetch, decode, execute, store ක්‍රියාවලිය කියලා. එතකොට අපි data වශයෙන් ගත්තොත් PC එකේ තියෙන next address එක memory address register එකට ගත්තා. ඒකෙන් address bus එක දිගේ ගිහිල්ලා memory එකට ගිහිල්ලා එමෙ address එකට අදාළ instruction එක dataත් එක්ක ගෙනාවා. memory buffer register නොහොත් memory data register එකට. ඒකෙන් instruction එක ගෙනාවා instruction register එකට. instruction register එකේ තියෙන එක decode එකේ split කරා. split කළා අදාළ data address උනොත් ඒ address memory එකෙන් ගේනවා input registers වලට නැත්නම් data registers වලට නැත්නම් general purpose registers කියනවා. එතකොට දැන් instruction එක තියෙනවා, අදාළ අවශ්‍ය data තියෙනවා. මේකට කියනවා decoding කියලා. ඊට පස්සේ instruction එක නැත්නම් opcode එක යවනවා control unit එකට. control unit එකට කියලා ALU එක ලව්වා. අර data ටිකෙන් ඒ ALU එක හරහා output එක generate කරනවා. ඒවා output registers වල store වෙනවා. ඒක ස්ටෝර් වුණාට පස්සේ control unit එක ඊළඟ ආයෙත් දැන් එක instruction cycle එකක් අවසන්. එහෙනම් ඊළඟ cycle එකට අවශ්‍ය ඊළඟට fetch කරන්න ඕන instruction එක program count එකට place කරන්න ඕන. ඒක කරන්න normal ක්‍රමය තමයි එකකින් increment කරනවා. සාමාන්‍ය sequential execution වල ඊළඟ instruction එකට. හැබැයි මෙතන if else මොකක් හරි execute කරන අවස්ථාවක් වුණොත් just increment එකක් නෙමෙයි යන්නේ jump address එකකට නැත්නම් වෙනත් address එකකට PC එක increment වෙනවා. අපි මේ ක්‍රියාවලිය මේ ඩයග්‍රෑම් එකේ තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන් මම අර කතා කරපු ක්‍රියාවලිය program count එකේ මේකට fetch and decode අවස්ථාව ඊට පස්සේ මේක execute and store අවස්ථාව මේ කහ පාටින් දක්වලා තියෙන්නේ. එතකොට program count එකේ තියෙනවා memory address register එක එනවා address bus එක දිගේ memory එකට ගිහිල්ලා ඒක place වෙනවා. මෙතන එන්න ඕන අර memory address register කියන එක. memory data register කියන එක නැත්නම් memory buffer register. මේ memory buffer register එකේ තියෙන instruction එක ඊළඟට එන්න ඕනේ instruction register එකට. instruction register එකෙන් තමයි මෙතෙන්ට එන්නේ. එතකොට මෙන්න මෙතන කෑලි දෙකක් අඩුයි. එක කෑල්ලක් තමයි memory data register. නොහොත් memory buffer register කියන එක අඩුයි. ඒ වගේම මෙතන තව එකක් අඩුයි instruction register. මොකද decoding ක්‍රියාවලියට එන්න නම් මේ ස්ටෙප් දෙක පහු කරන්න ඕනේ. ඒ කියන්නේ RAM එකේ තියෙන ඒවා data bus එක දිගේ එන්නේ කොහෙටද? memory buffer register නොහොත් memory data register එකට. ඒකේ තියෙන instruction එක place වෙනවා කොහෙද? instruction register එකේ. ඒ instruction register එක තමයි decode එකට එන්නේ. ඒතර මෙතන කහ පාටින් පෙන්නන්නේ decode එක. decode එකේදී opcode එකයි operand උයි වෙන් වෙනවා. operand ALU එකට යවනවා. අවශ්‍ය ඒවා ගෙන්න ගන්නවා. ඊට පස්සේ operand එක opcode එක control unit එකේ execute වෙනවා ALU එකේ සහායෙන්. ඒක results වලට එනවා. ඒ results ඊළඟට data එකට යනවා. ඒ සමගම control unit එක program count එක මෙතනින් එන්න ඕනේ. control unit එක program count එකට update කරන්නට ඕන program count එක. ඊට පස්සේ මේ execution ක්‍රියාවලියේදී අපිට වැදගත් වෙනවා accumulate එක සමහරට intermediate results තියන්න ඕන. ඒ වගේම මේක සාර්ථකද අසාර්ථකද කියන එක record වෙන status නැත්නම් flag register කියන එක. ඒ වගේම output store කරන general purpose output registers. එම නිසා මේ චිත්‍රය ගොඩාක් සාර්ථක වෙන්න මෙන්න මේ කරුණ අවශ්‍ය වෙනවා. මෙන්න මෙතෙන්ට එන්න ඕන memory buffer register නොහොත් memory data register කියන එක. ඊළඟට මෙතෙන්ට එන්න ඕන instruction register කියන එක. ඊළඟට මෙහි කොහෙට හරි එන්න ඕන input registers නොහොත් general purpose නොහොත් data registers කියන ඒවා. ඊළඟට මේකත් එක්ක සම්බන්ධ වෙන්නට ඕන accumulator කියන register එක. ඒ වගේම මේකත් එක්ක සම්බන්ධ වෙන්න ඕන status register නොහොත් flag register කියන එක. ඊළඟට result එක්ක සම්බන්ධ වෙන්න ඕන output register නොහොත් general purpose register කියන එක. ඒ registers ගැන අපි ඊළඟ එකක පැහැදිලිව කතා කරමු. දැනට ඕගොල්ලෝ මේ fetch and decode execute store කියන ක්‍රියාවලිය cycle එක මතක තියාගත්තාම ප්‍රමාණවත් වෙනවා. මේ තියෙන ඔය කියන components ටික අපි කතා කරපු decode එක, registers, ඊළඟට program count එක, instruction register එක, ALU එක, memory address register එක, memory data register නොත් memory buffer register එක. එතකොට ක්‍රියාවලියක් කිව්වොත් PC එකේ තියෙන ඒවා memory address register එකට යන්න ඕනේ. ඊට පස්සේ memory එකෙන් ඒවා ගේන්න memory data register එකට. ඒකෙන් instruction register එකේ place කරනවා. අදාළ data registers වලට ගන්නවා. ඊට පස්සේ instruction register එකෙන් decode එකට යනවා. decode එකෙන් ALU එකට යනවා. right ඔය ටික තමයි දල වශයෙන් මේකේ අදහස. අපි යම් ප්‍රශ්න වලට 2008 පස්වෙනි ප්‍රශ්නේ what is the correct functionality of the memory address register
in the fetch execute cycle memory address register එකේ කාර්ය කුමක් ගන්නවා. ඉතින් හරි පැහැදිලි memory address register එක තමයි program count එකේ address එක memory එකේ address bus එකට යවන කල් తాවකාලිකව තියාගෙන ඉන්නේ. ඉතින් memory address register එකේ කාර්යභාරය අහනවා the address in the program counter is placed in memory data register. ඒක වැරදි. memory data register නෙමෙයි මෙතන එන්න ඕනේ memory address register. ඒතර ප්‍රශ්නේ අහන්නේ memory address register. The address in the program counter is placed in the memory data register නෙමෙයි. memory data register කියන එක මම කිව්වා එන්න ඕනේ මෙතෙන්ට. මෙතන memory data register. ඒ කියන්නේ දැන් program count එකේ address එක memory address register එකට දාපුවම ඒක address bus එක දිගේ ගිහිල්ලා ඒ instruction එක ගෙනල්ලා දාන්නේ කොහෙටද? memory buffer register නොහොත් memory data register එක. ඒතර මෙතන තියෙන instruction එක. RAM එකෙන් ආපු instruction එක තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන address එක. එම instruction එකේ address එක. ඒතර PC එකේ නැත්නම් program count එකේ තියෙන address එක ගන්නවා memory address register එකට. memory address register එකෙන් address එක යවලා ඒ address එකට අදාළ instruction එක අරගෙන ගෙනල්ලා මෙතන තියෙනවා. ඒතර memory buffer register නොහොත් memory data register එකේ තියෙන්නේ මොනවද? instruction එක. එම නිසා මේක වැරදි. program count එකේ තියෙන්නේ next instruction එකේ address එක ඒක අපි place කරන්නේ memory data register එකේ නෙමෙයි memory address register එකේ. එම නිසා ඒ වැරදි. The instruction address is read from memory through the MAR memory address register and is placed into the instruction register. Yes, මේකට තමයි අපි fetching කියලා කියන්නේ. දැන් fetching කියන ක්‍රියාවලියදී අපි කරන්නේ මොකක්ද? memory program count එකේ තියෙනවා ගන්නවා memory address register එකට. memory address register එකේ තියෙනවා memory එකට යවනවා address bus එක දිගේ. ඒ address bus එක දිගේ යවපු address එකට අදාළ instruction එක ගෙනල්ලා memory data register එක හරහා අවසාන point එක කොහෙද දෙන්නේ? instruction register එකට. ඔබට මතක ඇති මම මෙතන කිව්වා memory එකෙන් ගෙන්න ගන්න instruction එක memory data register එකෙන් දානවා instruction register එකට. instruction register එකෙන් තමයි decode එකට යන්නේ. එම නිසා මෙතන මේ කතාව හරි. අපිට ගන්න පුළුවන් the instruction address is read from the memory through the MAR. හරි MAR එකෙන් memory එකට යනවා and is placed into the එතන the instruction address is read from memory through the MAR and placed into the instruction register. එතකොට ඒක instruction register එකේ place කරනවා. අපි ඒකේ ඕකටත් right. එතකොට ඒ question එකේ පොඩි error ගතියක් තියෙනවා. ඒකේ අහලා තියෙන දැන් instruction register එකේ place කරනවා කියන එක අපි පොඩ්ඩක් බලමු කොහොමද මේක සාකච්ඡා කරමුකෝ. It enables the circuit of the arithmetic logical unit to perform arithmetic or other computation. Yes. අපිට ඒතර මේ වගේ දැන් confusion වගේ තියෙනවා නම් මේ වගේ ප්‍රකාශන ඒවට යන්න එපා. දැන් පැහැදිලිවම අපිට C පේන්නේ ඕනේ. දැන් A වැරදි පැහැදිලිවම B පොඩ්ඩක් confuseful C පැහැදිලිවම හරි. It enables the circuit of the arithmetic logical unit to perform arithmetic and other computation. Yes. Computation ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ALU එකේ. එම නිසා ඒක C හරි. D. It stores data values into the memory registers. Yes. ඒකේ අවසාන වශයෙන් data ටික memory එකට store වෙනවා. It changes the value of the program counter. Yes. මේ cycle එක තුල program count එක change වෙනවා. මේකේ මේ ප්‍රශ්නේ තියෙන්නේ memory address register කියලා මේ ප්‍රශ්නය specify කරලා තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේකේ statements දීලා තියෙන්නේ generally fetch and execute cycle එකට අදාළව. එම නිසා ඔයගොල්ලෝ මේකට general උත්තර ලියන්න. නමුත් පැහැදිලිවම C හරි. එතකොට D it stores data value into memory registers හරි. memory or registers. It changes the value of the program counter කියනවා. generally fetch and execute එකට අදාළව හරි. නමුත් මේ memory address register එකට specifically අදාළ නැහැ මේ statements ටික. අපි 2008 6 වෙනි ප්‍රශ්නෙට ගියොත් which of the following is not a function of the CPU cycle. not කියලා යහන්නේ ඒ කියන්නේ වැරදි ඒවා අහනවා ඇත්තේ CPU cycle එක සම්බන්ධව. The address in the program counter is placed in memory data register. මේක වැරදි. program count එකේ address එක අපි place කරන්නේ memory data register එකේ නෙමෙයි memory address register එකේ. එම නිසා ඒ වැරදි. B. The instruction address is read from memory through the MAR and is placed into the instruction register.
the instruction address is address read from the memory. hari MAR එක හරහා instruction address එක read කරනවලු. read කරලා එම instruction එක is placed into the instruction register. hari මේක තමයි අපි fetching කියලා කියන්නේ. උතර B hari. C, the instruction decoder examines the instruction in the instruction register. Yes, decode එක කරන්නේ instruction register එක examine කරනවා. So instruction register එක examine කරලා and sends appropriate signal to other parts of the CPU to carry out the action. මෙන්න මේක වැරදි. Sends appropriate signals to other part of the CPU to carry out the action specified by the instruction. කියන්නේ instruction එක execute කරනවා. instruction එක execute කරන instruction decode එකෙන් නෙමෙයි ඒක කරන්නේ control unit එකෙන්. එම නිසා මේක වැරදි. මේ appropriate signal to other parts අනිකුත් parts වලට අදාළ signal යවලා to carry out the action specified by the instruction කියන එක. කියන්නේ instruction එක execute කිරීම සිද්ධ කරන්නේ මේ decode එකෙන් නෙමෙයි. ඒක කරන්නේ control unit එකෙන්. එම නිසා මේක වැරදි. It execute the instruction. Yes, CPU cycle එකේ මූලික අරමුණ instruction execute කරන එක. It increments the value of the program counter to the next instruction. Yes, ඕනෑම cycle එකක් අවසානයේදී ඔබ දන්නවා execute එකේදී control unit එක ඒ arithmetic logical unit එක ලව්වා අදාළ operation එක කරලා අන්තිමටම program count එක next instruction එකට place කරන්න ඕන. ඒ place කරන්න යාට ක්‍රම දෙකක් තියෙනවා. සාමාන්‍ය sequential execution එකේ නම් just increment කරපුවම ඊළඟ address එක එනවා. එහෙම නැත්නම් if else එක condition එකක් අනුව if හරිනම් එක තැනකට else නම් වෙන තැනකට නම් jump එකක් සහිතව address එක set වෙන්නට ඕන. මොක වුණත් control unit එක execute වෙන අවස්ථාවේදී අවසාන පියවර වශයෙන් program count එක increment කළ යුතු වෙනවා. ඒතර ඒක හරි. අපි 2014 19 වෙනි ප්‍රශ්නයට යමු. ඒකේ ප්‍රශ්නේ පොඩි අර්බුද තිබුණා අතරම මේ ප්‍රශ්න දෙකේ. Which of the following statement is true with respect to central processing unit? The program counter holds the memory address of the instruction in execution. ඇත්තටම program count එක holds the memory address of the instruction in execution. ඒකත් පොඩි ප්‍රශ්න සහගතයි. දැනට program count එකේ ඇත්තටම තියෙන execute වෙන instruction එක තමයි. හැබැයි මේ cycle එක execute ලා ඉවර වුණාම ඊළඟට program count එකට set වෙන්නේ next instruction එක. එම නිසා දැන් current execution cycle එක ගත්තොත් current execution cycle එකේදී නම් අපි ඉන්නේ program count එකේ තියෙන්නේ current instruction එකේ address එක තමයි. හැබැයි අපි execution cycle එකේ කෙලවරේ නම් ඉන්නේ දැන් program count එකේ තියෙන්නේ next instruction එකේ address එක. එතකොට මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ අරන් තියෙන පිළිතුර නිවැරදි කියලා 2014 19 ඒ නිවැරදි පිළිතුර වල සරන් තියෙනවා. ඒතර the program counter holds the memory address of the instruction in execution. මේක ඒතර වැරදි නෑ. මොකද හේතුව දැන් සමස්ත instruction එක execute වෙන කාලය තුර instruction එක fetch වුණා, decode වුණා, execute වුණා. ඔය මුළු cycle එක තුලම program count එකේ තියෙන current instruction එක. හැබැයි ඕක අවසානයේ දැන් එක cycle එකක් අවසානයේ program count එකේ address එක next එකට යනවා. එතකොට ආයෙ පටන් ගන්න ඊළඟ cycle එක. ඒතර ඊළඟ cycle එක throughම program count එකේ තියෙන මේ instruction එක. එම නිසා මේක වැරදි නෑ. මොකද cycle එකේ මුළු කාලය පුරාම execution එක සිද්ධ වෙන්නේ මේ instruction එක. හැබැයි මෙම cycle එක අවසානයේ program count එක set වෙනවා ඊළඟ instruction එකට. ඒක චූටි කාලයක්. එතන පටන් ඒ program count එකේ තියෙන එක memory address register එකට යවපු ගමන් ආයෙ cycle එක පටන් ගන්නවා. ඒ කියන්නේ මුළු cycle එක throughම දැන් PC එකේ තියෙන මේ instruction එක. ඒ නිසා මේක A හරි. B, only the operation code is transferred to the control unit. Yes, මම ඔයාලට කිව්වා instruction එක හැදලා තියෙන කොටස් කීපකින් ඒකෙදි මෙතන තියෙනවා opcode එක operand කියලා. මම මෙතනත් ඒක පෙන්නුවා. opcode එක තියෙනවා operand. එතකොට මේ data ටික යන්නේ data registers වලට. ඒ data registers වලින් ඒවා යවනවා ALU එකට. arithmetic logical unit එක. opcode එක විතරයි control unit එකට යන්නේ. මොකද execution එක සිද්ධ වෙන්නේ command එක තමයි opcode එක. එම නිසා මේ කතාව හරි. Only the operation code is transferred to the control unit. Yes. C, an instruction in the instruction register consists of the operation code and one or more operand. Yes. C thari. An instruction in the instruction register consists of operation code and one or more operands. Yes, the value of the program counter is incremented by 1 once its content has been read to the memory address register. The value of the program counter is incremented by 1
once it yes counter is incremented by 1. The instruction is transferred to the instruction register. Instruction is transferred to the instruction register from the main memory before it is transferred to the memory buffer register. වැරදි. Before it is transferred to MBR. වැරදි. මම ඔයාලට කිව්වා RAM එකේ තියෙන ඒවා RAM එකේ තියෙන instruction එක memory buffer register එකට නැත්නම් memory data register එකට අරන් තමයි ඒක instruction register එකට දාන්නේ. එම නිසා RAM එකේ තියෙන instruction එක instruction register එකට ගන්න කලින් අනිවාර්යයෙන්ම MBR එකට දැමිය යුතුයි. එතකොට මේක කියන්නේ ඒකේ අනිත් පැත්ත. මේක කියන්නේ the instruction is transferred to the instruction register from the main memory before it is transferred to the MBR. මේක වැරදි. before නෙමෙයි after. ඒ කියන්නේ main memory එකෙන් MBR එකට යවුවට පස්සේ තමයි MBR එකෙන් instruction register එකට යවන්නේ. එම නිසා මේක වැරදි. අපි 2020 පස්සට ගියොත් following are some statement associated with microprocessors. Identified the correct statement from among the following. The control unit is the component of the CPU that implements the microprocessor instruction set. Yes. ඔබට හොඳට මේක පැහැදිලි කරගන්න පුළුවන්. මම කිව්වා control unit එක තමයි execute කරන්නේ. ඒතර opcodes ටික, operational codes ටික, ඒ කියන්නේ commands ටික execute කරන්නේ control unit එක. ඒ නිසා the control unit is the component of the CPU that implements microprocessor instruction set. Yes. මොකද code එකෙන් opcode එක යන්නේ කොහෙද? control unit එකට. opcode එක execute වෙන්නේ කොහෙද? control unit එකේ. opcode එක කියන්නේ මොනවද? command. එතකොට instructions වල commands ටික execute වෙන්නේ control unit එකේ. ඒ නිසා control unit එක කියන්නේ opcodes ටික කියවන්න පුළුවන් මේ microprocessor එකක instruction set එක ඍජුවම ලියන්නේ control unit එකට. ඒ හරි. B. The instruction received by the CPU is decoded by the arithmetic logical unit. වැරදි. ඒකට decoder කියලා වෙනම එකක් තියෙනවා. ඒතර instruction එකක opcode එකයි operand උයි වෙන් කරලා අදාළ operand load කරනවා data registers වලට. මේක කරන්නේ decode එක. arithmetic logical unit එක කරන්නේ arithmetic calculation එක. ඒක මෙහෙවන්නේ control unit එකේ. ඒතර decode කරන්නේ control unit එකට opcode එක යවන්න කලින්. එතකොට arithmetic logical unit එක වැඩ පටන් ගන්න control unit එකේ උපදෙස් මත opcode එක ආවට පස්සේ. එම නිසා මේක වැරදි. The instruction received by the CPU is decoded by the arithmetic logical unit නෙමෙයි by the decoder. C. A CPU register is used to hold a binary value temporarily for storage, for manipulation and for simple calculation. Yes, CPU registers කියලා මෙතන කතා කරන්නේ general purpose registers. ඒ කියන්නේ input output registers. ඔබට මතකද මම කිව්වා decoding අවස්ථාවේදී instruction එකේ ඍජුව data represent කරන්නේ නැත්නම් address represent වෙනවා නම් memory එකේ තියෙන ඒ data item address වලින් ගෙන්න ගන්න ඕන. ඒ ගෙන්න ගන්න data අපි පවත්වා ගන්න input registers කියලා જાතියක්, නැත්නම් data registers කියලා කියනවා, නැත්නම් general purpose registers කියලා જાතියකුත් තියෙනවා. ඔව්, එම නිසා C හරි. register කියලා කියන්නේ binary data පවත්වා ගන්න flip flop වලින් හදපු data storing elements ටික. D. The CPU registers have special address such as AX, BX. Yes. R1, R2 ආදී වශයෙන් අපි විවිධ addresses දීලා තියෙනවා CPU registers වලට. ඒ නිසා මේක හරි. CPU registers have special addresses AX, BX ආදී වශයෙන් අපිට addresses දෙන්න පුළුවන්. The control unit are programmed and not hardwired. මේක වැරදි. ඔබ දන්නවා මේ control unit වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි hardwired control unit තියෙනවා. ඒවා හරි fast. ඒවා කෙලින්ම quickly execute වෙනවා. ඒවා අපිට වෙනස් කරන්න බෑ. hardwired flexible නෑ. execution speed එක වැඩි. හැබැයි අපි process එකක් අපිට ඕන විදිහට වෙනස් කරන්න ඕන. يعني process එකේ instruction architecture එක අපිට ඕන විදිහට වෙනස් කරන්න ඕන නම් අපි කියනවා micro program කරනවා කියලා. නැත්නම් micro codes කියලා කියනවා. ඒ micro programming ඒ කියන්නේ process එක ඇතුලේ අභ්‍යන්තරයත් අපිට programming කරන්න පුළුවන්. එවැනි processor වලට අපි කියනවා micro programming processors නැත්නම් program processors කියලා. සමහර control unit තියෙනවා එහෙම අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. ඒක හදපු විදිහටම තමයි තියෙන්නේ. ඒවට කියන්නේ hardwired control unit කියලා. ඒ අනුව නූතන processor වර්ගවල processors වල control unit ආකාර දෙකකින් පවතිනවා. එකක් තමයි micro program කරලා වෙනස් කරන්න පුළුවන් flexible processors. දෙවනි වර්ගය තමයි එහෙම අපිට micro program කරන්න බෑ. ඒවා hardwire කරලා තියෙන්නේ, built in කරලා තියෙන, හදලා ඉවරයි.
මේවා execution speed එක වැඩි, මේකේ execution speed එක අඩුයි. මේකේ flexibility වැඩි, මේකේ flexibility අඩුයි. හැබැයි මේ දෙකේම මේ දෙකම තියෙනවා නූතන process වල ඇත්තටම hybrid approach එකක් තියෙන්නේ hardware approach එක සහ programming approach එක කියන දෙකම. ඒතර not hardwired කියන එක වැරදි. hardware හෝ programming කියන දෙකම තියෙනවා. නැත්නම් hardware වර්ගයක් තියෙනවා programming වර්ගයක් තියෙනවා. නිසා not hardwired කියන එක වැරදි. ඒ අපි සාකච්ඡා කළේ process එකක් ක්‍රියාත්මක වීමේදී ඔබ දන්නවා RAM එක සහ main memory සහ process එක අතර අන්තර් ක්‍රියාව. memory තමයි instruction සහ data තියෙන්නේ. ඒවා process එකට fetch කරන්න ඕන. fetch කරලා decode කරලා execute කරලා අදාළ resource ආපහු RAM එකට store කරන්න ඕන. මේ ක්‍රියාවලියට අපි කියනවා fetch, decode, execute and store cycle කියලා.